ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම ගැන සාකච්ඡාවට ජනපති ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින් හමු වෙයි. යුගදනවි ගැන නිරීක්ෂණ දෙන්න ආණ්ඩු පක්ෂයේ හවුල්කාරීන්ටත් අවස්ථාව. අමරිකානු තානාපති ජනපති හමු වෙයි. ඇලහැර අකණ්ඩ උපවාසය අද 6 වන දිනටත්. පිටරටින් ගේන කාබනික පොහොර රසායනික පොහොර වලට වඩා භයානකයි. පූජ්‍ය ඕමල් පේ සෝබිත හිමි කියයි. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි. ඊයේ දිනට කොවිඩ් මරණ 22ක්, සමස්ත මරණ 13696 දක්වා ඉහළට. සෞඛ්‍ය සංගම් කිහිපයක් එළඹෙන 9 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. කෙරවලපිටියේ යෝගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ ඊයේ දින කැඳවා තිබුණා. ඊයේ රාත්‍රිය දක්වා පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව පක්ෂ නායකයින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දක්වා තිබෙනවා. එම සාකච්ඡාවේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ලබා දීමට එකඟතාවය පළ වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීමට එරෙහිව අද රට පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට රජය සංකල්පීයව එළඹුණු ගිවිසුම පිළිබඳව රජයට සහාය පළ කරන පක්ෂ රැසක විරෝධය එල්ල වුණා. එම පක්ෂ නායකයින් ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා ඊයේ දින එම පක්ෂ නායකයින්ට සාකච්ඡාවකට ආරාධනා කළා. ඊට අග්‍රාමාත්‍යවරයාද සහභාගී වුණා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ දින සාකච්ඡාවට සහභාගී වීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියා. පැය කිහිපයක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් මාධ්‍යට අදහස් පළ කළා. ආණ්ඩුවේ මේ ප්‍රශ්න තියෙනවා මුකුත් ප්‍රශ්න නැහැ. පක්ෂ නායකයෝ සියල්ලටම යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් රටේ ජනතාවට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නත් ඒ වගේම බාහිරව එන බලපෑම් වලට කොහොමද මුහුණ දෙන්න කෙනෙක් ගැන අතිගරු ජනාධිපතිතුමා මුදල් ඇමතුමා පැහැදිලි කරා මෙන්න අපේ වැඩපිළිවෙල කියලා හැමෝම ඒකෙදි තමන් අපි ඔක්කොම ඒකරාශී වෙලා ආණ්ඩුව ශක්තිමත් කරන වැඩපිළිවෙල තමයි අද සාකච්ඡා කරන්නේ. ඒතර බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වේ නැද්ද දැන් එකක් සංකල්ප ඉවරයි ඉතිරි දෙක සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරන්න කැබිනට් එකට ඉදිරිපත් කරනවා. කැබිනට් එකට ඒ සියලු දේවල් ඉදිරිපත් කළා කැබිනට් එකේ සාකච්ඡා කළා තමයි ක්‍රියාත්මක වෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ මොකද එතෙන්දී එක මතයක් ආවා දැනට මේ ටෙන්ඩර් එකක් කැඳවලා තියෙන එකක් සම්බන්ධයෙන්. ඉතින් එතුමා ඉතා පැහැදිලිව කිව්වා දැන්ට මේ ටෙන්ඩර් එක කැඳවලා තියෙන එකේ ලැබිලා තියෙන ලන්සුව LNG යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඉතා ලාභදායී දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා ඒ වගේ දැන් පක්ෂ 11ක මේ නායකයින් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් ඉල්ලලා තිබුණ හින්දා නේද අද සාකච්ඡාව ලැබුණේ? එහෙම නෙමෙයිද? ඒ ඉතින් ඔබතුමාලගේ විග්‍රහයනේ අපේ විග්‍රහය මාස කර දෙකකට සැරයක් අපි මේක තියෙනවා. ඒක විශේෂයෙන්ම සාකච්ඡා කරේ මොනවද? විශේෂයක් නෑ. ඒක සාමාන්‍ය පක්ෂ නායක රැස්වීම. යුදගනවි බලාගාරය ගැන සාකච්ඡා කරලා දෙයක් ගැනම කතා කරා. හැමෝම ඒගොල්ලෝ කියන පැය 48ක් මේ රට අඳුර තියනවා කියලා. හරි අපි බලමු මේක. අපි විශ්වාස කරනවා එවැනි අගතගාමී වැඩක් කරන්නේ නැහැ. අපි ඉතින් සාකච්ඡා කරා. ඒක ඉතින් විවිධ අදහස් ගන්නවක් තියෙනවා. එතුමාගේ අදහස් තියෙනවා. බසිල් රාජපක්ෂ මැතිතුමාගේ අදහස් ගන්නවක් තුන. කෙසේ වෙතත් අපේ අපිට එතුමා බසිල් රාජපක්ෂ මැතිතුමාගේ අදහස් උනේ තව මේක අවසන් ගිවිසුම නෙමෙයි. තව යම් ගිවිසුම් තව කීපයක් තියෙනවා අත්සන් කරන්න. මූලික ගිවිසුමට අමතරව ඒ තියෙන එක සම්බන්ධව අපිට යම් යෝජනා තියෙනවා නම් ඒකේ වන්න කියලා තමයි අපිට දැනුම් දුන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියා කරන්න. තව මේක මූලික සැකස්ම විතරයි. තව අත වශයෙන් මේකේ තියෙන අනෙකුත් ගිවිසුම් දෙක තමයි අතරම ඉතාම වැදගත් වෙන එක තමයි එතුමා කිව්වේ.
මේ අතර ඊයේ දින සාකච්ඡාවට බඳුන් වූ කාරණා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ යුගද නවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට සාකච්ඡාවේදී එකඟ වූ බවයි. ඊට අමතරව රටේ පවතින තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද ඊයේ දින පැවති හමුවේදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. මේ අතර අප කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රකාශ කළේ තාමත් මෙම ගිවිසුම අත්සන් කර නොමැති බවයි. එමෙන්ම පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ කරුණුද අදාළ ගිවිසුමට ඉදිරිපත් කරමින් සංශෝධන සමග එම ගිවිසුම ගෙන ඒමේ හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. මේ අතර කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එරෙහිව අද රට පුරා ස්ථාන 19ක විදුලි වෘත්තීය සමිති විරෝධතාවයක නිරත වනවා. එමෙන්ම අද පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයෙක්ව මාධ්‍ය හමුවක් ඇඳවීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන බවට තොරතුරු වාර්තා වනවා. සේවය නිමා කර සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක් වූ සහාය අගය කළ ජනාධිපතිවරයා කොවිඩ් වසංගතයේ මර්ධනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේදී ඇමරිකානු රජය මෙරටට දැක් වූ සහාය පිළිබඳවද කෘතඥතාවය පළ කර සිටියා. එන්නත්කරණයේදී සහ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරී පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිය පළ කර සිටියා. ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන්ද ජනාධිපතිවරයා සිය සුභාශිංසන එක් කළා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් කෙලි සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවි සංවිධාන ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 6ක්. මේ අතර පිට රටවලින් රසායනික පොහොර ගෙන්වීමටත් වඩා කාබනික පොහොර ගෙන්වීම භයානක බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. වගාවන් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි සංවිධාන ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 6ක් ගත වී තිබෙනවා. චත්‍රලේඛන නිකුත් කරලා ගොවියට වන්දි දෙන වැඩපිළිවෙලක් හදනවා කියලා කියනවා. හැබැයි උඹලට වන්දි ගෙවන්න සල්ලි කොහෙද තියෙන්නේ කියලා මම අහනවා. ගොවියට නිදහසේ ගොවිතැන් කරන්න, ගොවියට ජීවත් වෙන්න ඉඩ දීපියව, ගොවියට නිදහසේ කුඹුරු ටික කරගන්න, රසායනික පොහොර ටික දීපියව. දැන් අපි ගන්න හදලා දැන් අද ගොවියෝ උද්ඝෝෂණය කරන්න ඕනේ පොහොර ටික ගන්න. කොහෙද තියෙන කුණු කන්දරා මේකට දාලා ගොවියන්ගේ කකුල් කුණු කරන්න ඇති දැන් මෙතන ඇවිල්ලා. මේ පාර මේ අට්ටාලේ ඇලහැර අට්ටාලේ මැරෙන්න කියන්නේ අපි. ඇලහැර ගොවියෝ නැත හෙට පස්සට යන්නේ බොල ඇස් නැරපියව තොපි කවදද බත් කන්නේ කෙල ටික ගිලේ කුසි ඇමතියා මුල අමතකද ගොවියෝ අද මහා මගනේ. මේ අතර දිබුලාගල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී දිබුලාගල රාහුල අලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නය ඊයේ රාත්‍රියේ ඇලහැර ගොවි උපවාසයට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියා. කොරෝනාවෙන් විශාලා මහනුවරක් කරන්නට බැරි වෙච්ච එක දැන් සමහර විට මේ ගොවිතැන විනාශ කරලා ඒ දේ ඇතිකරන්ට සූදානම් වෙනවද දන්නේ. විදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එය රසායනික පොහොර ගෙන්වීමට වඩා භයානක තත්ත්වයක් බව පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. රජය රසායනික පොහොර නැවැත්වීම සඳහා ගන්නා ලද තීරණය අති විශිෂ්ටයි, දූරදර්ශී තීරණයක්. නමුත් එකම ප්‍රශ්නය වුණේ ඒ තීරණය ගත්ත ක්‍රමයේ තියෙන වැරැද්ද. ලෙඩෙකුට බෙහෙතක් දෙන විට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් වුණොත් කොච්චර බෙහෙත හොඳ වුණත් රෝගියාගෙන් එන්නේ අපහාසයක්, උපහාසයක්, අකමැත්තක්. කාබනික පොහොර මේ රටට පිටරටින් ගෙන්වීම කිසිසේත්
අවශ්‍ය වන්නක් නෙවෙයි. කාබනික පොහොර පිටරටින් මෙහාට ගේනවයි කියන එක රසායනික පොහොර ගේනවට වඩා භයානකයි, බරපතලයි, අනාගතය මහා පරිමාණ විනාශයකට යොමු වන වැඩසටහනක් වෙනවා. අපි රජයට කියනවා කාබනික පොහොර මුවාවෙන් වෙනත් කාබනික පොහොර මාපියාවක් නිර්මාණය වෙන්න ඉඩ දෙන්න එපා. මේ අතර රජරට ප්‍රදේශයේ ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරන තරුණයෙකු පිළිබඳ තොරතුරු ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔහු නිෂ්පාදනය කළ කාබනික පොහොර මෙලෙස ගබඩාවල අසුරා තිබුණා. මම වැවට යනකොට කොළරොඩු පොහොර තිබ්බා. මට හිතුණා මේ කොළරොඩු පොහොර ගත්තොත් මේකෙන් පොහොර හදලා ඉවරලා මේ කාබනික පොහොර කියන පැත්ත නෙමෙයි මට ඔළුවට ආවේ. කොළරොඩු ටික ගෙනල්ලා ගොම පොහොර එහෙම කවලම් කරලා මම මුලින්ම මේ ගහගාවට ගෙනල්ලා දාලා ටික කාලයක් තියලා අපි ඉස්සෙල්ලා ගෙදර නෝනා ඉමායි දෙන්න පැකට් වලට මිරිස් බටු වර්ග එක එක එළවලු වර්ග හැදුවා. හදලා ඉවර වෙලා අතිසාර්ථකව ගෙඩි බීට් එකේ මදනකොට විශාල අල හැදුනා. ඒ අල හැදුනට පස්සේ මට හිතුණා මේක තමා හොඳ පොහොර වර්ගයක්, මේක හදන්න ඕන කියලා. ඒවට ගිහිල්ලා ගොඩාක් කොළරොඩු පොහොර ගෙනල්ලා ගොඩ ගහගෙන කුකුල් පොහොර, ගොම පොහොර කවලම් කරා. ඩොලොමයිට් ෆොස්ෆේට්, කරදහයියා, ඊට අමතරව කොහුබත්, කෙසෙල්, ගස් කපලා දාන ඒවා ඒවත් මං ගෙනල්ලා වැටියට දානවා. මාන කවුරු හරි ගැලෙවොත් පාරායින් අයින් කළා තිබොත් මම මිටිය බැඳගෙන ඇවිල්ලා ගොඩට දාලා එහෙම දිරන්න දාලා ස්වභාවිකවම දේවල් අරගෙන මම කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගත්තා. වෙළඳ පොළට මගෙන් ඇවිල්ලා මෙහි කට්ටිය ගෙනියනවා පොහොරට. මගේ පොහොර ඉල්ලුමත් වැඩි වුණා. මම කියන්නේ හැම ගොවි මහත්තයෙකුට මේ කාබනික පොහොර කියන පැත්ත තමන් හරියාකාරව දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේක හරියට දැනගෙන අය සල්ලි වලටම හැමෝගෙම ගන්න යන්න ඕනේ නැහැ. හදා ගන්න, නිෂ්පාදනය කර ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පමණක් ගත්තට ගැටලුවක් නැහැ. හැමෝටම මේ කාබනික පොහොර කියන එක හදන්න පුළුවන්. ලංකාවෙන් දායක වෙනවා නම් 130ක් විතර මටත් කාබනික පොහොර ඉල්ලුවොත් ඒ ඉල්ලන ප්‍රමාණයට 130ක විතර දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මෙම කාබනික පොහොර නිෂ්පාදනාකාරය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු මැද පළාත ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාද එක් වුණා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සිය ගැටලු වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ලබන 9 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් වනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේදී පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම, පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 22ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13696 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 540 දෙනෙකු ඊයේ දින මෙරටින් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,38,860ක් ලෙසයි. පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 5,11,863ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 13,696ක්. මේ අතර සිය ගැටලු සඳහා මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ශේෂ්ත්‍ර 15ක වෘත්තිකයින් එළමෙන 9 වනදා සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වනවා. අවසාන වතාවට අපි මේ මාසේ 18 වෙනිදා සෞඛ්‍ය ඇමතිවරයාට ලිපියක් ලිව්වා. සතියක් ඇතුළත අපට උත්තරයක් දෙන්න, නැත්නම් අපි වෘත්ති ක්‍රියාමාර්ගයකට යනවා. නමුත් අද වෙනකොට සාකච්ඡාවක් හෝ ලිපියට පිළිතුරක් හෝ ලබා දීලා නැහැ. ඒ නිසා තවදුරටත් ලිපි ලියන්නවත් සාකච්ඡා ඉල්ලන්නවත් හැකියාවක් නැහැ. අපේ සාකච්ඡා කාල සීමාව ඉක්මවා යමින් තියෙනවා. නොසලකා හැරීම් සම්බන්ධ තත්ත්වය ඉවසීමේ සීමාවත් ඉක්මවා යමින් තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විදිහට තීරණය කළා තියෙනවා. ඉදිරි සතිය තුල නිශ්චිත විසඳුමක් මේ ප්‍රශ්නයට නැත්නම් නොවැම්බර් 9 වෙනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක කරන්න. ඉල්ලීම් 6ක් මූලික කරගන්නවා. මේ ඉල්ලීම් 6 ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සෞඛ්‍ය වෘත්තීයවේදීන් විදිහට මේ කණ්ඩායම් වලට කරන කෙනෙහිලිකම, විශේෂයෙන්ම සෞඛ්‍ය වෘත්තීයවේදීන් විදිහට අපි මාණ්ඩලික සේවා තත්ත්වය ගැන කතා කරොත් මේක දීර්ඝ කාලීන අරගලයකින් පස්සේ ජනාධිපතිවරයා මේකට එකඟතාවය පළ කරා, අනුමැතිය දුන්නා. අමාත්‍ය මණ්ඩලය ඉතා පැහැදිලිව මේකට අනුමැතිය දුන්නා.
දැන් සෞඛ්‍ය ලේකම්වරයාට බැරි වෙලා තියෙනවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීපු ජනාධිපතිවරයා එකඟ වෙච්ච කාරණාවක් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන්න. එතකොට අපිට මේ රටේ අමාත්‍ය මණ්ඩලයේද ලොකු සෞඛ්‍ය ලේකම්ද ලොකු කියන ප්‍රශ්නයක් එනවා. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලයන් 2076 දෙනෙකුටත් සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 2920 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 28781ක්. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 6 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව එක් පුද්ගලයෙකුටත් ලබා දී ඇති අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,01,368ක්. එහි දෙවන මාත්‍රාවද පුද්ගලයන් 726 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. එසේම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලයන් 3594 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා එන්නත් කරන වැඩසටහන අද දිනත් ක්‍රියාත්මකයි. ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් පවත්වාගෙන ගිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් සියලුම රටවල් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව දැන් තහනමකින් තොරව ඇමරිකා එක්සත් ජනපදය තුළ සංචාරයට අවස්ථාව උදා වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් රෝගීන් ඉහළ යාම නිසා රුසියාවේ මොස්කව් නුවර වසා දමා තිබෙනවා. ඊයේ දින තුළ පමණක් මරණ 1159ක් සිදු වූ බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලය පුරාම විවිධ රටවල් රතු ලැයිස්තුවට ඇතුළත් කළා. ඒ කොවිඩ් වසංගත ව්‍යාප්තිය පදනම් කරගෙනයි. මේ වන විට සංචාරක තහනම පනවා තිබූ සියලුම රටවල් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කරන්නේ. ඒ අනුව ඉක්වදෝරය, කොලොම්බියාව, පේරු, පැනමා සහ හයිට් ඇතුළු රටවල් රැසක් රතු තහනම ඉවත් කර තිබෙනවා. එහෙත් අනාගත ඩෙල්ටා වෛරස් ව්‍යාප්තිය අනුව නව සංචාරක නීති හඳුන්වා දීමට සූදානම් බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. රුසියාවේ කොවිඩ් මරණ සහ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා මොස්කව් නුවර පවා වසා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඊයේ දිනේ තුල පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1159ක්. ආසාදිතයින් 40000කට වැඩියෙන් දිනකට වාර්තා වනවා. පසුගිය කාලය පුරා බොහෝ තහංචි ඉවත් කළද මොස්කව් වැලි වසා දැමීමට බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාව සඳහා පමණක් මොස්කව් විවෘත වන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. තවමත් සම්පූර්ණ එන්නත් කරණයට ලක් කර ඇත්තේ රුසියාවේ ජනගහනයෙන් 32% පමණයි. අපවත් වී වදාළ ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්මනා හිමියන්ගේ දේහය මෙවන විට උන්වහන්සේ වැඩවිසූ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරවය දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. අපවත් වී වදාළ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්දර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී සාහිත්‍ය චක්‍රවර්තී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්ම කීර්ති ශ්‍රී කුසල ධම්මාභිදාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසූ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ඊයේ දින සිට මහා සංඝරත්නය මහජනතාව ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළඹෙන ඉරිදා පූර්ණ රාජ්‍යානුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතයි. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.